හරි ළමයි අපි ඇවිල්ලා ඉන්නේ දැන් දෙවෙනි පාඩමට. දෙවෙනි පාඩම තමයි පරිගණක විද්‍යාගාරාශ්‍රිතව භාවිතය. ඉතින් මේකදී විශේෂයෙන් කියලා දෙන්න තරම් පාඩමක් නෙමෙයි. මේක තියෙන්නේ මෙතන පරිගණක විද්‍යාගාරය කියලා හඳුන්වලා තියෙන්නේ ඔයාලගේ පාසලේ තියෙන IT ලැබ් එක ගැන. ඉතින් ඔයාලා IT පීරියඩ් එකේදී IT ලැබ් එකට යනවා ඇති. ඉතින් පාසලේ IT සම්බන්ධව ඉන්න ගුරුතුමා ළමයින්ට දැනුවත් කරනවා කොහොමද IT රූම් එකේදී හැසිරෙන්න ඕන, මොන වගේ දේවල් IT රූම් එකට ගේන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් IT ගුරුතුමා විසින්ම කියලා දෙනවා. ඉතින් මේ පාඩමේ තියෙන්නේ ඒ හා සම්බන්ධ දේවල් ටිකක්. ඉතින් මේ පාඩම මම මේ ටිකක් ලොකුවට තියෙන පාඩමක්. ඒ වුණාට මං මේ තියෙන හැම එකක්ම කියවන්න යන්නේ නැහැ. මොකද මේවා ගොඩක් සරල දේවල්. ඉතින් අපි මේකේ තියෙන වැදගත්ම දේවල් ගැන කතා කරමු. ඔයාලා දන්නවනේ IT room එකකට යන්න ඕන විදිය වගේම IT room එකක් ඇතුළේ හැසිරෙන්න ඕන විදිය. මුලින්ම කියන්න ඕන දේ තමයි IT room එකේ ප්‍රැක්ටිකල් කරන කොටසේ තියෙන්නේ විවිධ උපාංග වර්ග. ඒ කියන්නේ කම්පියුටර්ස් තියෙනවා, ඒ වගේම කම්පියුටර් වලට සම්බන්ධ කරලා තියෙන printers තියෙන්න පුළුවන්, ඒ වගේම projectors තියෙන්න පුළුවන්, scanners, මේ වගේ පරිගණක තියෙනවා. ඒ වගේම පරිගණක වලට සම්බන්ධ කරලා තියෙන විවිධ උපාංග තියෙනවා. ඉතින් එක්කෝ laptop තියෙන්න පුළුවන්, නැත්නම් desktop තියෙන්න පුළුවන්. ඉතින් desktop තිබුණොත්, desktop තියනවා කියන්නේ desktop එකට අනිවාර්යෙන් විද්‍යුතය සපයලා තියෙන්න ඕන. විද්‍යුතය සපයලා තියෙද්දී ඒක UPS එකක් කරා වෙන්න පුළුවන්, නැත්නම් ඩිරෙක්ට් ඒ කියන්නේ ඍජුව වෝල් එකෙන් කියන්නේ බිත්තියේ තියෙන ස්විච් එකකින් දීලා තියෙන්න පුළුවන්. ඉතින් මේ කොහොම දීලා තිබ්බත් ඩෙස්ක්ටොප් එකක් කියන්නේ විද්‍යුතයක් තියෙන කියන්නේ හැම වෙලේම විද්‍යුතයක් දීලා තියෙන උපාංගයක්. ඉතින් මේක ඔන් කරලා අපි වැඩ කරන්න නම් විද්‍යුතයක් ලබා දීලාම තියෙන්න ඕන. ඉතින් විද්‍යුතයක් ලබා දෙනවා කියන්නේ විද්‍යුතයක් ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ වැඩවලදී ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක සාමාන්‍ය ආකාරයට භාවිත කරද්දී නෙමෙයි. ඔෆ් කරලා තියෙන කම්පියුටර් එකක් ඔන් කරන්න යද්දී, UPS එකක් කනෙක්ට් කරගන්න යද්දී, එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එක පිටිපස්සක් වගේ අපේ ඇඟේ ගෑවෙන්න යනවා. එහෙම නැත්නම් තව මේ කේබල් අරම ගොඩක් එහෙම තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලින් අපිට විදුලිය වැදෙන්න පුළුවන් ළමයින්ට. ඉතින් ඒ හින්දා මේ වගේ ප්‍රවේශම් වෙන්න ඕන. සමහර මොනිටර් වලින් පොඩි විද්‍යුතයක් එනවා. LED වගේ නෑ, CRT මොනිටර් වගේ තියෙනවා. CRT කියන්නේ අර ලොකුවට තියෙන්නේ අපේ ඩෙස්ක් එකේ ඉඩ ගොඩාක් ගිහිලා තියෙන ඒවට කියන්නේ CRT මොනිටර් කියලා. ඒ කියන්නේ CRT කියන එකේ තේරුම cathode ray monitor. මේ කැතෝඩ කිරණ නිසා අපේ ඇස් වලට පවා ඒකෙන් හානිදායකයි. ඒ නිසා දැන් බොහෝ දුරට මේ මොනිටර් භාවිත කරන්න එක්කෝ LCD නැත්නම් LED මොනිටර් තමයි භාවිත කරන්නේ. ඒ කියන්නේ ෆ්ලැට් මොනිටර්. LCD කියන්නේ මේකේ තියෙන ලික්විඩ් එකක්. LED කියන්නේ මේකේ තියෙන ආලෝක විමෝචක ඩයෝඩ් ගොඩක් එකතු කරලා තමයි මේ මොනිටරේ හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒකට යන විදුලියත් ගොඩක් අඩුයි. ඒ නිසා ඇස් වලට වෙන හානියත් ගොඩක් අඩුයි මේක LED නිසා. ඉතින් මූලිකම දේ මේක තමා මේ විදුලිය සම්බන්ධ කරලා හැම උපාංගයක්ම තියෙන නිසා විදුලිය වැදීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ ගැන ඒක තමයි ප්‍රධාන දේ. ඉතින් එහෙම නැතුව ලැප්ටොප් වගේ තියෙනවා නම් ලැප්ටොප් වලට එක දිගට ඕනේ නැහැ. මොකද රීචාර්ජබල් බැටරියක් තියෙන නිසා කරන්ට් එක ඒකේ බැටරිය අඩු වෙලා තිබ්බොත් තමයි නැවත ආරෝපණය කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒකේ අවදානම ගොඩක් අඩුයි. මේකේ යම් අවදානමක් තියෙනවා. ඉතින් එතනින් පස්සේ තියෙනවා මාතෘකාවක් විදිහට තියෙනවා පරිගණක විද්‍යාගාරය නිවැරදිව පරිහරණය කරමු කියලා. ඉතින් මේකෙත් මේ වටෙන් ඇවිල්ලා මේ කියලා තියෙන්නේ මේ උපාංග ගැනයි. උපාංග වලින් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා තමයි. ඉස්සල්ලාම මෙතන බලා ගන්න පුළුවන් රැහැන් සහ කෙවෙනි වැනි විදුලියට සම්බන්ධ වන උපාංග ඇල්ලීමේදී ප්‍රවේශම් විය යුතුය.
ඊට පස්සේ තියෙනවා විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳ දැනුවත් විය යුතුයි. ගිනි නිවන උපකරණ නැත්නම් ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි. පරිගණක විද්‍යාගාරය තුළ දුවපැන සෙල්ලම් කිරීමෙන් වැළකිය යුතුයි. ඊට පස්සේ තියෙනවා උපාංගවල ආරක්ෂාව සඳහා. මේවත් ගොඩක් වැදගත්. උපාංගවල ආරක්ෂාව කියන්නේ අපි පාවිච්චි කරන කම්පියුටර්ස් හා ඒවට සම්බන්ධ කරලා තියෙන උපාංග. ඉතින් නිවැරදිව ඒවා අපි ඒව සම්බන්ධ කරන්න යනවා නම් ඒවා නිවැරදිව සම්බන්ධ කරන්න ඕන නැත්නම් ෂෝට් වෙලා වගේ ඒවා විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උපකරණ වලට අපි හානි කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපේ බඩු වරව මේ උඩ තියලා ඒ වගේ දේවල් අපේ පුටු වල දෙන්න තුන් දෙනා වාඩි වෙන්න නැතුව ඒ වගේ ඒවා හොඳට පරිහරණය කරන්න ඕනේ. ඒ වගේ මේ වගේ දූවිලි වගේ තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි කම්පියුටර් ක්‍රියා විරහිත කරද්දී ඒ අදාළ පියවරයන් යටතේ ක්‍රියා විරහිත කරන්න ඕනේ. කියන්නේ එකපාරටම සිස්ටම් යුනිට් එකේ තියෙන පවර් බටන් එක ඔබාගෙන ඉඳලම ඔෆ් කරන්න නැතුව එහෙම නැත්නම් වෝල් එකේ පිටියේ තියෙන ස්විච් එක එකපාරටම ඔෆ් කරන්න නැතුව අපි ඒ පියවරයන් වලින් ඔෆ් කරන්න ඕනේ. මොකද පිටියේ තියෙන ස්විච් එක එකපාරටම ඔෆ් කරොත් එහෙම ඒ වගේ පස් පාරකට වගේ වැඩි වුණොත් එහෙම ඇතුලේ තියෙන RAM අරව මේවා පිච්චෙන්න පුළුවන්. ඉතින් ඕෆ් කරන විදි දන්නවා ඇති. අපි මොනවා හරි එවෙලට රන් වෙලා තියෙනවා නම් මොනවා හරි කම්පියුටර් එකේ ඒවා ක්ලෝස් කරලා දාලා අපේ ස්ටාර්ට් හරි එහෙම නැත්නම් ෂෝට් කට් කී එකක් හරි භාවිත කරලා ෂෝට් කට් කී කියන්නේ අපි Windows එක ෂට් ඩවුන් කරන්න පුළුවන් Alt එකයි keyboard එකේ තියෙන ALT කියන බටන් එකයි F4යි එකවර ඔබලා. ඒ කියන්නේ Alt එකත් එක්ක F4 එබුවොත් එහෙම අපිට එනවා මෙනු එකක්. ඒකෙන් අපේ ෂට් ඩවුන් කියන එක තෝරගෙන ඒක එන්ටර් කරාම අපේ කම්පියුටර් එක ෂට් ඩවුන් වෙනවා. එහෙම නැත්නම් ස්ටාර්ට් ගිහිල්ලා එතනින් උනා ෂට් ඩවුන් කරන්න පුළුවන්. ෂට් ඩවුන් වුණාට පස්සේ තමයි අපි UPS එක තියෙනවා නම් ඒක ඔෆ් කරලා අපේ වෝල් ස්විච් එක ඔෆ් කරන්නේ. එහෙම නැත්නම් මේක හැමතැනටම පොදු දෙයක් නෙමෙයි. මොකද එක එක ලැබ් වල එක එක විදි සමායට මේ බිත්තිය ස්විච් එකෙන් ඔෆ් කරන්න නැති ලැබ් තියෙනවා. ඉතින් ඒවා දවසම බිත්තිය ස්විච් එකෙන් දාලා තියෙන්නේ වමනාවක් වුණාම UPS එක ඔන් කරගෙන කම්පියුටර් එක ඔන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් ඒ IT බාර වෙන්න ගුරුතුමා තමා කියලා දෙන්නේ කොහොමද ඒක ඇතුළේ හැසිරෙන්නේ, ඒ වගේම කම්පියුටර් භාවිත කරන්නේ කොහොමද, ඒ වගේම ඒක ක්‍රියා විරහිත කරන පිළිවෙල හා ඒක ඔන් කරගන්න පිළිවෙල කියලා දෙන්නේ ගුරුතුමා. ඊට පස්සේ තියෙනවා පරිගණකයේ ක්‍රියාත්මක කරමු කියලා. ඉතින් මේ තියෙන්නේ පරිගණකයේ ක්‍රියාත්මක කරන පියවර ටික. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ අයිකන් වලින්ම ඔයාලට හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. මේ ඉස්සල්ලාම තියෙන්නේ පරිගණකයේ විදුලිය සපයන කේබල් එක ප්ලග් කරන්න කියලා කියන්නේ බිත්තියට. ඊට පස්සේ UPS එක. UPS එක කියන්නේ අපි සාමාන්‍යයෙන් බැටරිය කියන එක පරිගණකයේ නිර්බාධක ජව සැපයුම කියලා තමයි සිංහලෙන් කියන්නේ. කෙටියෙන් UPS කියලා කියනවා. ඉතින් මේක බැටරියක් කියන්නේ අපි සාමාන්‍ය භාවිත කරන රීචාර්ජබල් බැටරියක් වගේ නෙමෙයි මේක. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඩෙස්ක්ටොප් එකක් භාවිත කරද්දී කරන්ට් එක ගියොත්, ඒ කියන්නේ විදුලි සැපයුම අවහිර වුණොත් ඒක එකවර වෙන්න ගත්තොත් සාමාන්‍ය 5 සැරයකට වැඩි 3 සැරයකට වැඩි වගේ වෙන්න ගත්තොත් සමහර කම්පියුටර්ස් වල තියෙන RAM අරව මේවා, ඒ කියන්නේ මදර් බෝඩ් එකට සම්බන්ධ කරලා තියෙන ඩිවයිස් හා මදර් බෝඩ් එක උනා හානි වෙන්න පුළුවන්. අපේ පවර් සප්ලයි එක කියලා දෙයක් තිබ්බත් එකවර කරන්ට් එක යනවා වෙනකොට ඒකට හානි වෙන්න පුළුවන්. ඉතින් මේ UPS එක භාවිතෙන් ඒක වළක්ව ගන්න පුළුවන්. මොකද අපි මේක හරහා කම්පියුටර් එකක් භාවිත කරනකොට අපිට කරන්ට් එක ගියොත් මේකෙන් අපිට ඇලර්ට් එකක් දෙනවා. එක්කෝ මේකේ ලයිට් එකේ වර්ණය වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේකෙන් බීප් ටෝන් එකක් හරි ඒ මොකක් හරි දෙනවා. එහෙම නැති වුණත් අපිට හොයාගන්න පුළුවන් දැන් විදුලියක් නැහැ කියලා. ඉතින් විදුලියක් නැති වුණත් මේක charge වෙලා තියෙනවා නම් සාමාන්‍ය පරිගණකයේ උපරිම මම නිකන් කියන්නම් විනාඩි 10ක් තියෙනවා කියලා හිතමු. කරන්ට් එක ගිහිල්ලා විනාඩි 10ක් 15ක් තියෙනවා මේ බැටරිය නිසා. ඉතින් මේ විනාඩි 10 15 තියෙන්නේ අපිට පරිගණකේ අපි වැඩක් කරමින් හිටියා නම් හරි
එහෙම නැත්තම් අපි මොකක් හරි වැඩක් කරමින් හිටියනම් අපිට ෂට් ඩවුන් කරගන්න තමා මේකින් වෙලාවක් කරන් දෙන්නේ. එහෙම නැතුව පරිගණකයේ කරන්ට් එක නැති වෙලාවට ලැප්ටොප් එකක් වගේ එක දිගට භාවිත කරන්න බෑ. එහෙමනම් අපි සිස්ටම් යුනිට් එක ඇතුළේම බැටරියක් හෝ එහෙම මොකක් හරි දාන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ පරිගණකයේ එක දිගට භාවිත කරන ඩෙස්ක්ටොප් පරිගණකය charge කර කර භාවිත කරන එක නෙමෙයි. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අර මං කිව්ව එක තමයි කරන්ට් එක එහෙම ගියොත් ෂට් ඩවුන් කරගන්න තමයි අපිට කාලයක් දීලා තියෙන්නේ. අපි වැඩක් කර කර හිටියොත් ඒ වැඩේ සේව් කරලා එහෙම ෂට් ඩවුන් කරගන්න තමයි කාලයක් දීලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඉන්පසු පද්ධති ඒකකයේ පණ ගැනීම යුතුයි. පද්ධති ඒකකයේ පණ ගැනීම යුතුයි කියන්නේ මෙන්න මේ මේන් බටන් එක සිස්ටම් යුනිට් එකේ තියෙන මේන් බටන් එක ඔබන්න කියලා තමයි කියන්නේ ඔන් කරගන්න. ඉතින් මේක එබුවාම ඉස්සල්ලාම අපේ කම්පියුටර් එක ඇත්තටම ඔන් වෙන්නේ නැහැ. මේ කම්පියුටර් එක ඇතුලේ තියෙනවා BIOS කියලා දෙයක්. ඉතින් මේ BIOS තියෙන්නේ මේවා හදලා තියෙන්නේ කම්පියුටර් එක හදපු කෙනාම එයාලා ඕන විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ. ඉතින් මුලින්ම මේක ඔන් කරාම ඒවට තමයි කරන්ට් එක යන්නේ. ඉතින් ඒ BIOS වලට කරන්ට් එක ගිහලා BIOS වලින් හොයනවා ඔයාගේ මදර් බෝඩ් එකට සෙට් කරලා තියෙන අමතර උපාංග හරියට ප්ලග් වෙලාද කියලා ස්කෑන් වෙනවා. ඉතින් එතකොට මොකක් හරි එකක් හරියට ප්ලග් වෙලා නැත්නම් බීප් ටෝන් එකක මොකක් හරි ඇලර්ට් එකක් එනවා. ඉතින් ඊට පස්සේ BIOS වලින් තමයි පස්සේ RAM එකට එහෙම ආරම මේවට කරන්ට් එක ගිහලා ඊට පස්සේ තමයි hard disk එකෙන් අපේ OS එක හොයාගෙන OS එක load වෙන්න ගන්න. OS එක කියන්නේ Windows නම් Windows, Apple OS එක නම් Apple OS එක, Ubuntu නම් ඒක load වෙන්න ගන්න. ඊට පස්සේ අවසානට තියෙනවා අවසාන වශයෙන් පරිගණක සංදර්ශකයේ පණ ගැනීම යුතුය. ඒ කියන්නේ මොනිටරේ පවර් බටන් එක ඔබන්න කියලා කියන්නේ. ඉතින් මේ සේරම පිළිවෙලවල් වෙනස් වෙන්න පුළුවන් ලැබ් එකෙන් ලැබ් එකට. ඉතින් ප්‍රධාන පියවර ටික මේ ටික තමයි. ඉතින් මේවා වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහර ලැබ් වල මොනිටරේ ජීවිතේකට ඕෆ් කරන්නේ නැහැ. මොනිටරේ ඔන් එකේම තියෙන. ඒ හින්දා සිස්ටම් යුනිට් එකේ පවර් බටන් එක ඔන් කරපු ගමන් මොනිටරේ ඩිස්ප්ලේ වෙන්න ගන්නවා දේවල්. ඉතින් සමහර ඒවාගේ UPS එක ඔෆ් කරන්නෙත් නැහැ. එහෙම එක දේවල් තියෙනවා. ඒකයි මං කිව්වේ මේක ලැබ් එකෙන් ලැබ් එකට වෙනස් වෙන හින්දා ඒ ලැබ් එක බාර වෙන්නේ ගුරුතුමා තමයි කියලා දෙන්න ඕන මේ දේවල් වෙන්න ඕන කොහොමද කියලා. මම මේක සරලව පැහැදිලි කරන්නම් මේක පාඩමක් විදිහට තියෙන හින්දා. ඊට පස්සේ මෙන්න මේ පින්තූරේ ගොඩක් වැදගත් දෙයක්. මේ පින්තූරේ කරන්නේ මෙන්න මේ පිරිමි පුද්ගලයා කරන්න යන්නේ නොදන්න දෙයක් කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් මෙයා අහනවා මෙයාගේ නම සෙල්වා. එහා පැත්තේ ඉන්න ගැහණු කෙනා අහනවා කියනවා දැන් කොහොමද මේ පරිගණකේ ක්‍රියා විරහිත කරන්න කියලා. ඉතින් මෙයා දන්නේ නැහැ ක්‍රියා විරහිත කරන්න කොහොමද කියලා. මෙයා කියනවා මේ අපි මේ බටන් ඔක්කොම ඔබලා බලමු කියලා. ඉතින් එහෙම වුණාම මේ අපේ කම්පියුටර් එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොකද මේක අපේ ඕනම දෙයක ස්මාර්ට් දෙයක් හෝ වෙන දෙයක් වුණා අපි බටන් ඔහේ ඔබාගෙන ගියොත් එහෙම ඒකට යම් හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන් පරිගණකයක් ගත්තාම පරිගණකයේ කීබෝඩ් එකේ තියෙන ෂෝට්කට් කී කියලා. ඉතින් මේ ෂෝට්කට් කී උදාහරණයක් විදිහට F key ටික ගමු. F key වලින් F key එකත් එක්ක යම් key එකක් ඔබලා එබිලා ඒක ෂෝට්කට් key එකක් වුණොත් එහෙම ඒකෙන් පරිගණකයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නොදන්න දෙයක් තියෙනවා නම් ඒක ගුරුතුමාගෙන් ඒ වෙලට අහගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ මේ ෂට් ඩවුන් කරන්න ඕන පිළිවෙල. ඒ කියන්නේ පරිගණකයේ ක්‍රියා විරහිත කරන්න ඕන පිළිවෙල තමයි මේ තියෙන්නේ. ඒ වලට මේ PDF ඕන නම් පහළ ලින්ක්ස් තියෙනවා. පහළ මුලින්ම තියෙන ලින්ක් එකකින් ගිහිල්ලා ඔයාලට පුළුවන් අදාළ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සෙත් තියෙනවා පරිගණක විද්‍යාගාරයේ භාවිත කරන අපිට කියලා දෙයක්. ඉතින් මේකත් මම හිතන්නේ ගොඩක් වැදගත්. අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිත කළ යුතුයි. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත් වීම නොකළ යුතුයි. මෙන්න මේ දේ නම් ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි මේ අන් අයට බාධා කරන එක සහ අනිත් අයට නොදෙන එක. ඊට පස්සේ මුදල් ගෙවා භාවිත කළ යුතු මුදුගාංග. වරහන් ඇතුළේ තියෙන වාණිජ මුදුගාංගයේසේ නොකොට
වංචනික ලෙස භාවිත කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. ඉතින් මේ සොෆ්ටයා ගත්තම සොෆ්ටයා වර්ග තියෙන ඕපන් සෝස් සොෆ්ටයා කියලා තියෙන. ඕපන් සෝස් සොෆ්ටයා කියන්නේ ඕන කෙනෙක්ට නොමිලේ භාවිත කරන්න පුළුවන් මෘදුකාංග. ඊට පස්සේ අනිත් සොෆ්ටයා පේඩ් සොෆ්ටයා. ඒ කියන්නේ ඒවා භාවිත කරන්න නම් ඒ සොෆ්ටයා ඩෙවලොපර්ස්ලාට යම් මුදලක් ගෙවන්න ඕන. ඉතින් අපි භාවිත කරන ගොඩක් සොෆ්ටයා මුදල් ගෙවන්න ඕන සොෆ්ටයා භාවිත කරන්න. ඒත් අපි මුදල් ගෙවන්නේ නැත්තේ අපි ඒ වගේ ක්‍රැක් වර්ෂන් එකක් තමයි භාවිත කරන්නේ. ක්‍රැක් වර්ෂන් එකක් කියන්නේ යම් පිටක් කෙනෙක් ඒකේ ෆයිල් වෙනස් කරලා තමයි තියෙන්නේ. ඒ හින්දා ඒකට ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඒක අපි නෛතික පැත්තෙන් ගත්තොත් ඇත්තටම වැරද්දක්. ඉතින් ඒ පාසල් වල පවා මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක හරියටම ගත්තොත් ඒක වැරදි වැඩක්. ඒ වුණාට ගොඩක් තැන්වල තියෙන්නේ පේඩ් සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරලා තමයි. ඉතින් මේක ගැන මම ලොකු විස්තරයක් කියලා තියෙනවා මගේ channel එකේ තියෙන වෙන වීඩියෝ එකකින්. ඔයාලට පුළුවන් මගේ channel එකේ වීඩියෝස් එකට ගිහිල්ලා පහළට ගිහිල්ලා බලන්න categorize of software කියලා වීඩියෝ එකක් ඇති. ඒකේ මම මේවා වැඩිපුර පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අන්නාගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වැළකී යුතුය. ප්‍රස්තින පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නටත්තු නොකළ යුතුය. ඊට පස්සේ තියෙන ගුරු බෞතුන්ගේ අවසරයක් නැතුව දේවල් කරන්න එපා කියලා සල්ලෝ කියනවා නම් පණ්ඩිත වැඩ කරන්න එපා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නිවැරදි ඉරියව් ගැන. මේක තියෙන්නේ පරිගණක විද්‍යාගාරයේදී නිවැරදි ඉරියව් අනුගමනය කරමු කියලා. මේක විද්‍යාගාරයට විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි. ඕනම තැනකදී කම්පියුටර් එකක් භාවිත කරනවා නම් නිවැරදි ඉරියව් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ හරියට ඉඳගෙන හරි විදිහකට අපි පරිගණකේ භාවිත කරන්න ඕන. ඉතින් මම මෙතෙන් දෙන්නම් මේ රූපය බලලා වාට තේරෙනවා ඇති කොහොමද ඇස් මට්ටම තියෙන්න ඕනේ. ඒ වගේම අපේ දර්ශකයේ කොහොම විදියට තියෙන්න ඕන, අපි පුටුවේ කොහොමද වාඩි වෙන්න ඕන, කීබෝඩ් එකේ කොහොමද අල්ලන් ඉන්න ඕන, ඒ වගේ මෙතන තියෙනවා. ඉතින් මේක බලලා හරියට ඉගෙන ගන්න. මේ තියෙන්නේ පවත්ගත යුතු නිවැරදි ඉරියව්. සෑම විටම පරිගණක තීරය තම ඇස් මට්ටම ඊට මදක් පහළින් තබා ගත යුතුය. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා එහෙම නොකරුවොත් අපිට වෙන්න පුළුවන් ඩැමේජ් ගැන ඇස් වේදනාව, නිතර කඳුළු ගැලීම, ඇස් පෙනීමේ දුර්වලතාව ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා ඇසත් පරිගණක තිරයත් අතර දුර අඟල් 18 සිට 28 දක්වා ප්‍රමාණයක තබා ගත යුතුය. ඉතින් අද වෙනකන් මේ ඩිස්ප්ලේ එකකින් ඇහැට හානියක් වෙනවා කියලා විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ. මම මේ කියන්නේ වැඩිපුර මේ LED වලින් ඇස්වල් ඩැමේජ් එකක් වෙනවා කියලා විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ. ඒත් මේ CRT මොනිටර් වල එහෙම නැත්නම් LCD මොනිටර් වලින් යම් හානියක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නැතත් LED මොනිටර් එකක් එහෙම නැත්නම් LED TV එකක් උනත් ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මොකද තව කෙනෙක්ට ඒක හානිදායක නොවුනත් අනිත් කෙනාට ඒක හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා මේක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. සමහරුන්ට මොනිටර් එක දිහා ලං වෙලා ටික වෙලා බලන් ගියාම ඇස් පෙනීම ටිකක් අඩු වීගෙන වගේ යනවා වගේ දැනෙනවා. ඉතින් ඒ වගේ තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. ඒ නිසා මේක විද්‍යාත්මකව තහවුරු කරලා නැති වුණා උපදේශ පිළිබඳ එක තමයි වඩා හොඳ. ඒ වගේම තියෙනවා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ කියනවා පුටු ඇන්දට හේතු වෙලා නැත්තම් කොන්ද වේදනාව හැදෙන්න පුළුවන් කියනවා. පාද පොළවට ලම්බකව හා පතුල් පොළව මත ස්පර්ශ වී තබා ගත යුතුය. නැත්තම් පාදවල පවස්ථායනවා කියනවා. යතුරු පෝරුව හා මූසිකේ වැලමිට කෙලින් තබා ගත යුතුය. එහෙම නැත්තම් අතේ ඇඟිලි වැලමිට ආදී ස්ථානවල වේදනාවක් ඇති විය හැකි කියලා කියනවා. එමෙන්න ඊට පස්සේ තියෙනවා පරිගණක තිරේ දීප්තිය ගැන. කියන්නේ බ්‍රයිට්නස් සහ ප්‍රභේදනය කියන්නේ කොන්ට්‍රාස්ට්. මේවා හරි ලෙවල් එකට තියාගන්න කියලා කියනවා. ඉතින් මේක නම් අපේ මොනිටරේ සෙටින්ග්ස් වලින් තමයි හදන්න තියෙන්නේ. කියන්නේ මොනිටරේ බටන් එකක් තියෙනවා සෙටින් වල. මේකට ගිහිල්ලා
කිය හදන්ට ඕන අපේ ඇස්වලට පැහැදිලි විදිට බයිට්නස් හා කන්ට්‍රා සදාගන්ඩු ඒවගේම සමාරමටර නයිට් මෝඩ්ඩක් පවා තියෙන ති ඒකත් ඒ නයිට් මෝඩ් එක දවල්ලුන පාච්චි ගන්න හොඳයි මොක දෙකින් යම් හොඳ ෆිල්ට එකක් තියෙනවා ඉතින් මේවා ඔයාලා දන්න තං ගුරු පවතට කියන්න ඕන පැස්වල්ට අමාරුයි මේක බයිටනොස් එක වැඩි හින්ද මේ අඩු කල්ල දෙන්න කියලා කියන්න ඕන ඊට පස්ස තින ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරයෝ බැහැර කරමු කියලා ඉතින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිව්වහම අපිට හම්බන දෘඩාංග සියල්ල ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තමා ඉතින් මෙතන තියෙනවා ඉලෙක්ට්‍රොනික දේවල් ටිකක් ඇකැන ඊයම් ඒවගේ දේවල්ලින් වෙන්න පුළන් ඩැමේජ් එක තියෙනවා ඊයම් වලින් ලෙඩ් මොලේ අක්මාවසා රුදිර ධාවනය විකෘතිටස බෙරලිය බෙල්ලියම් මුලින් ගොඩක් ඩැමේජෙන්න්න පුළුවන් මොකද බැට්‍රියෝල එහෙම බෙල්ලියෙන් තිබිලා ඒවා මික්සෙන්ඩ ගත්තාම පරිසරයට අපිට ලොක ඩමේජක් වන්න පුළුවන් බෙලියම මොල ඉදමීම මාංස පේසි දුරතා හරද හානිය මකරි මකරි ගැන රස දීස්නායු ආබාධ අක්මා විනාශවීම ඉර්වස් තියනවා බෙරලියම් පෙන හැලි පිළිකා උසුම ගැනීමේ අපහසුතා ඉතින් මේ නිසා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරි විදිහකට බැහැර කරන්න ඕන ඒ කියන්නේ ඒවා ලබාදෙන්ට ලබාදීතු තැන් තියෙනවන ඒවට එන්න ඕන ඊට පස්සේ තියෙනවා ට්‍රියාර් ක්‍රමය කියලා එකක් ඉතින් මේ ට්‍රියාර් ක්‍රමය කියන්නේ පොඩි දෙයක් මේක තියෙනවා 4R ක්‍රමය 5R ක්‍රමය සහ ට්‍රියාර් ක්‍රමය ඉතින් මේ ආර් ක්‍රමය කියන්නේ දැ 4R ගත්තොත් එහෙම ආර් අකුරෙන් පටන් ගන්න වචන 4 5R ගත්තොත් එහෙම වචන 5 ඉතින් මෙතන තියෙන්නේ ට්‍රියාර් ඒ කියන්න ආරකුරෙන්ම පටන් ගන්න වචන 4ක් හැබැයි මේ වචන 4 අපිට උපකාරී වෙනවා මේ අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වෙන හානිය අවම කරන්න ඉතින් පළවෙනි වචනේ තමයි රීයූස් ඒ කියන්නේ නැවත භාවිතය ඊට පස්සේ තියෙනවා රීඩියෝස් රීසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය අපි බලමු භාවිතය අවම කිරීම භාවිතය අවම කිරීම කියන්නේ පරිසරයට හානිදායක වන දෑ භාවිතය අවම කරන එක ඊට පස්සේ තියෙනවා රීයූස් එක නැවත භාවිතය එහෙම නැත්නම් නැවත ප්‍රයෝජනයට ගැනීම ඒ කියන්නේ අපි දෙයක් මිලට ගත්තට පස්සේ ඒක අපි අපේ එකෙන් ප්‍රයෝජනය අඩුනාට පස්සේ අපි ඒක විසි කරන්නේ එහෙම නැත්නම් බැහැර කරන්නේ නැතුව ඒකෙන් තවත් ප්‍රයෝජන ගන්නවා එහෙම නැත්නම් ඒක විකුණන්න කියලා ඒ වගේ දේවල් තමයි මේ කියන්නේ මේ තියෙන්නේ නැවත භාවිතයට ගන්න පුළුවන් තවත් ක්‍රමයක් ඒ තමයි දැන් බලන්න මෙතන මේ තියෙන්නේ CRT මොනිටර් වගේ මේ CRT මොනිටර් වල වගාවක් කරලා තියෙනවා ඊට පස්සේ අපි බලමු රීසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය ඉතින් ප්‍රතිචක්‍රීකරණය කියන්නේ අපි භාවිත කරන භාණ්ඩය භාවිත කිරීමට බැරි වුණාට පස්සේ ඒක කුඩා කොටස් වලට කඩලා එහෙම නැත්නම් ඒවා කෑලි කරලා ඒකෙන් තවත් නිර්මාණ එහෙම නැත්නම් තවත් දේවල් සාධනයකට තමයි රීසයිකල් එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ ඊට පස්සේ පරිගණකයේ ආරක්ෂාව සඳහා මුරපද භාවිත කිරීම කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා පරිගණකයට භෞතික වශයෙන් වගේම තාර්කික වශයෙන් ආරක්ෂාව ලබා දී යුතුයි. තාර්කික වශයෙන් කියන්නේ පාස්වර්ඩ් දෙන එක තමයි එතන අදහස් කරන්නේ. ඉතින් මේ තියෙන ආකාරයට පාස්වර්ඩ් ලබා දීම වඩාත්ම වැදගත් වන්නේ පරිගණකයේ අපේ යූසර් පාස්වර්ඩ් එකට වඩා අපි දේවල් හදද්දි දෙන පාස්වර්ඩ් වලට ඒ කියන්නේ අපි එක account හදනවානේ Gmail ඔය වගේ account හදන. ඉතින් ඒ account වලට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ වගේ පාස්වර්ඩ් එකක් දෙන එක නැත්තම් hack වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ දත්ත සොරා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පරිගණකයට හෝ නැත්තම් වෙන දෙයකට මුරපදයක් දෙද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන. මෙතන සරලව කියන්නේ මුරපදයක් යොදද්දී ඉංග්‍රීසි අකුරක් දාන්න කියලා. ඉංග්‍රීසි අකුරුත් දාන්න. ඊට පස්සේ අංකක් දාන්න. ඊට පස්සේ සංකේතයක් දාන්න. මේ ඔක්කොම මික්ස් කරලා යොඳ ස්ට්‍රෝන් ඒ කියන්නේ හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදන්න කියලා තමයි මෙතන සරලව කියන්නේ. ඒ කියන්නේ characters නැත්තම් අනු ලක්ෂණ
8කින් යුක්ත හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදන්න කියලා තමයි තියන්නේ. ඔයා කැමති වචනයක් තියෙනවා නම් ඒ වචනේ කැපිටල් සහ සිම්පල් යොදලා අමුතු විදිහට දාලා ඒක මැද්දට අංක සහ තව සිම්පල් දාලා මේ වගේ @ එක හැෂ් මේ වගේ ඒව කැමති එකක් දාලා හොඳ ශක්තිමත් විදිහට පාස්වර්ඩ් එකක් හදන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ සාරාංශ තියෙනවා පරිගණකයේ පණ ගැනීම ගැන සහ පරිගණකයේ ක්‍රියා විරහිත කිරීම ගැන තමයි සාරාංශයේ විදිහට මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පරිගණක විද්‍යාගාරය තුළ කිසිදු උපකරණයකට හානි නොවිය යුතුයි කියලා කියනවා. අපි වැඩ කරද්දී ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා පරිගණකයේ ආරක්ෂාව සඳහා මුරපද භාවිත කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමේදී හානිදායක නොවනසේ බැහැර කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ පරිගණකය භාවිත කරද්දී හරි ඉරියව් වලින් භාවිත කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි පාඩම මෙහෙයුම් පද්ධති හා ගොනු හැසිරවීම. ඉතින් අදට එපමණයි. අපි හම්බෙමු තුන්වෙනි පාඩමෙන්. හැමෝටම ජය වේවා.